විරාමයෙන් පසුව ඔබ නැවතත් බොහොමත්ම ආදරයෙන් රැඳෙන්නේ සිකුරාදා පේමිලත් එක්ක. සිකුරාදා පේමිලේ අවසන් අඩහෝරාව ගෙවෙන්නේ කාත් එක්කද? කුමන කාරණාද අපි කතා කරන්නේ කියලා දැන් ඔබ හොඳාකාරවම ගන්නවා. ඉතින් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව අනුව ඔබගේ ලෙඩ කොයි විදිහටද සනීප කරන්නේ, කොයි විදිහටද සුවයක් ඔබට ලබා දෙන්නට හැකියාව තියෙන්නේ කියලා අපි කතා කරනවා. එහෙමනම් අපි ප්‍රවිෂ්ටයක් ගමු ස්වාරණ විශේෂාංගයට. ඉතින් සිද්ධාදී වෙදමතුරේ හිමිකාරණිය වගේම තමයි ඇය ගැන කතා කරනවා නම් එතුමිය ගැන කතා කරනවා නම් පාරම්පරික වෛද්‍යතුමියක් වෙනවා. මොකද මිත්තණියගේ සුළඟිල්ලේ එල්ලිලා තමයි මේ වෛද්‍ය විද්‍යාව හැදෑරුවේ ඉගෙන ගත්තේ. ඉතින් මෙතුමිය අතින් සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව ගැන අපි කතා කරොත් ගණනක් අපිට කියන්නට නොහැකි. මම හිතන්නේ මෙතුමියගේ තියෙන මේ කරුණාව, මේ අත්‍යුණය, මේ බෙහෙත් හේත් නිසා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළින් සුවපත් වූ සංඛ්‍යාව බොහොමයක් ඉන්නවා. ඉතින් අදත් බොහොම ආදරයෙන් ගෞරවයෙන් අපි අපේ මැදිරියට ආරාධනා කරා වෛද්‍යාචාර්යනී චාන්දනී වික්‍රමාරච්චි වෛද්‍යතුමියට. ආයිබෝවන් සුබෝදෑසනක්. ආයිබෝවන්. හොඳයි. ඉතින් අපි අද හිතුවා මේ නිතරම පුංචි රෝග තමයි ලොකු රෝගයන් බවට පත් වෙලා අපිට බොහෝම අවතැන් කරන්නේ රෝගී තත්ත්වවලින්. ඉතින් ඒ නිසා මේ පුංචි රෝග හඳුනාගෙන ඒකට නිසියාකාරව ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පැත්තෙන් කොයි විදිහට ප්‍රතිකාර කළ යුත්තේ කියන කාරණාව අපි කතා කරනවා. ඉතින් අද කැමති දැන් ඔබතුමියගෙන් මුලින්ම දැනගන්න දැන් යම්කිසි රෝගී තත්ත්වයක් ඇති වුණාම හරියට ඒ ගැන අවබෝධයක් නැති වුණාම මේ රෝගී තත්ත්වය දරුණු වෙන්නට පුළුවන්. දැන් මේ දනිස්සේ වේදනාව අර අපි කියනවා දනිස් පොල් කටුවේ තියුණු වේදනාවක් කියනවා. ඒ වගේම තමයි මේ කකුල ලොක් වෙනවා වගේ කියලා දැනෙනවා. මේ තත්ත්වය හැබැයි සමහර වෙලාවට ගණන් ගන්න නැහැ. දිගින් දිගටම තිබුණාම මේ තත්ත්වයට කුමක්ද වෙන්නේ? මොන වගේ රෝගී තත්ත්වයන්ටද යොමු වෙන්නේ? වෛද්‍යතුමා. ඔව් ඇත්තටම මේ දනිස් පොල් කටු වල කාටිලේජ් දිය වෙලා ගියාම තමයි ඒ වගේ රෝගී තත්ත්වයටපත් වෙන්නේ. ඒක දීර්ඝ කාලීනව දිගින් දිගටම මේක මෙහෙ විදිහට වෙනකොට සුළුවට තකලා සුළුවට ප්‍රතිකාර කරලා හරියන්නේ නැහැ. ඒ මොකද කාටිලේජ් සම්පූර්ණයෙන්ම දිය වී ගියාම දනිස් පොල් කට්ට ඇතුලේ තියෙන කුහරයේ දියරේ නැතුව ගිය ගමන් දනිස් පොල් කට්ට එකට එකතු වෙලා හා වෙනවා. එතකොට කකුල නවන්න දිගාරින්න බැරි තත්ත්වයටපත් වෙනවා. එතකොට මේ දියරේ දියවෙවි ගිහිල්ලා කාටිලේජේ උඩට මතුවෙලා සමහර අයගේ දනිස්සේ වතුර තියෙනවා කියලා කියන්නේ ඒකට තමයි. ඒ කියන්නේ දනිස් පොල් කට්ට ඒක වතුර නෙමෙයි ඒ දියරයක්. ඒක හැදුනහම දැන් බටහිර වෛද්‍ය ක්‍රමයේ හැටියට ඒ දියරේ අයින් කරනවා. නමුත් අපේ වෛද්‍ය ක්‍රමයෙන් ඒව අයින් නොකර ඒක තිබුණු තැනට නැවත යවලා සුව කර කිරීමට හැකියාවක් තියෙනවා. ඉතින් මේ දනිස් පොල් කට්ට කියන එක ඉතාමත් භයානක තැනක්. මොකද මේකට අසනීප වුණොත් අපේ කකුල් දෙකට ශක්තිය නැහැනේ දනිස්සෙන්නේ ඇත්තටම හයිය තියෙන්නේ. ඉතින් මේ දනිස්ස ලෙඩ කරගත්තොත් ගොඩාක් දුක් විඳින්න වෙනවා. ඉතින් මේකට හරි ප්‍රතිකාරයක් නොකළොත් දනිස් පොල් කට්ටක් දාන්න වෙනවා. ඉතින් ඒ තත්ත්වයටපත් වෙන්න ඉස්සෙල්ලා හැකි ඉක්මනින් ප්‍රතිකාර කරලා සුව කර ගැනීම තමයි වඩාත් හොඳ. හොඳයි. වෛද්‍යතුමනි දැන් තව තියෙන කාරණාවක් තමයි විශේෂයෙන්ම අපේ අම්මලා මේ තාත්තලා කියනවා මේ ඇඟිල්ලක් හිරි වැටෙනවා, මගේ අත හිරි වැටිලා, මේ අතපය හිරි වැටීම මොන වගේ රෝගී තත්ත්වයක්ද? ඔව් ඇත්තටම අතපය හිරි වැටෙන ක්‍රම කීපයක්ම තියෙනවා. ගොඩක් වෙලාවට ස්නායු දුර්වල වුණාම අතපය හිරි වැටෙනවා. එතකොට හන්දි රෝග තියෙනකොට අතපය හිරි වැටෙනවා. විශේෂයෙන්ම කොන්දේ ආශ්‍රිතව ආතරයිටිස් රෝගය හෝ ස්නායුගත රෝගයක්, කාටිලේජ් දිය වී යාමක් හෝ ස්නායු තෙරපුමක් නිසා ඒක පිටකොන්දෙන් පටන් ගත්තාම ඒක කකුල් වලත් අත් වලත් අතපය හිරි වැටෙනවා. එතකොට දිය වැඩියාව නිසා අතපය හිරි වැටෙනවා. හරියට රෝගය හොයාගෙන නිසි අවබෝධයකින් ඒකට ප්‍රතිකාර කරන්න ඕන සුව කරගන්න නම්. හොඳයි. දැන් ඔබ හිතනවානේ දියවැඩියාවද දන්නේ නැත්නම් මේක නිකන් හිරියක්ද දන්නේ නැහැ, වාතයක්ද දන්නේ නැහැ. මේ වාත හිරිය කියලාත් කියනවානේ අපේ වැඩිහිටියන්. ඉතින් ඒ නිසා මේ වගේ දේවල් හිත ඉන්න එපා. මෙවැනි තත්ත්වයන් තියෙනවා නම් ඒකට ප්‍රතිකාර ලබා ගන්නට ඕනි ඔබ. ඉතින් ඒ වගේම තමයි දැන් වෛද්‍යතුමනි මේ ගවුට් කියන රෝගී තත්ත්වය ගැන අපි පැහැදිලි කරොත් මොකද්ද මේ රෝගී තත්ත්වය? ඇත්තටම මේ ගවුට් කියන්නේ අපේ ශරීරයේ
ශරීරයේ යූරික් ඇසිඩ් වැඩි වුණාම ඒ කියන්නේ මුත්‍රාවල ඇසිඩ් ප්‍රමාණය වැඩි වුණාම මේක ශරීරයේ ගිහිල්ලා කොහේ හරි හන්දියක ඇටයක මේක බැඳෙනවා. මේ ඇසිඩ් ප්‍රමාණය ඒක වැඩි වුණාම තමයි ගවුට් කියලා ආතරයිටිස් රෝගයක් බවට පත් වෙන්නේ. ඉතින් මේ යූරික් ඇසිඩ් වැඩි වීම හේතුවෙන් තමයි මේ රෝගේ හටගන්නේ. එතකොට ඒක නිසා ඒකට වෙනම නිසි ප්‍රතිකාරයක් කරුවේ නැත්නම් කවදාවත් සුව කරන්න බෑ. ඉතා භයානක තත්ත්වයට පත් වෙනවා. විශේෂයෙන්ම කකුලේ මහපට ඇඟිල්ල වලලු කර වගේ තැන්වල තමයි මේ රෝගේ හටගන්නේ. එතකොට ඒකට ආතරයිටිස් ප්‍රතිකාරය කරලා හරියන්නේ නැහැ. යූරික් ඇසිඩ් වලට කරන ප්‍රතිකාරය කරලා ඒක සුව කරගන්න ඕනේ. හොඳයි. ඉතින් ඔබටම වෛද්‍යතුමියගේ දුරකථන අංකයන් ලබා දෙන්නම්, ලිපිනය ලබා දෙන්නම්. ඔබට යම්කිසි රෝගී තත්ත්වයක් තියෙනවා නම් ඒ හා සම්බන්ධව කතා කරන්නට ඔබට හැකියාව තියෙනවා. 071 34 64 276 071 34 64 276 ඒ වගේම 075 90 61 771 නැවතත් මා සඳහන් කරන්නම් 075 90 61 771 ඉතින් ලිපිනේ මා සඳහන් කරන්න සිද්ධාදී වෙදමැදුර නම්බර 345 නගර සීමා මාවත අතුරුගිරිය පාර හෝමාගම. ඉතින් ඔබට පුළුවන් දිනයක් වේලාවක් වෙන් කරගෙන මේ ලිපිනයට යොමු වෙන්නට. එතකොට පුළුවන් ඔබේ රෝගය නිරෝගී කරගෙන ඔබට බොහොම නිරෝගීව ජීවත් වන්නට. වෛද්‍යතුමනි අපි ඊළඟට කතා කරමු රුමටොයිඩ් ආතරයිටිස් කොයිතරම් දුරට රෝගී තත්ත්වයක් ඇති වෙනවාද, මේ කොයිතරම් බරපතල අනතුරුදායක රෝගී තත්ත්වයකට යොමු වෙනවාද? ඒ කියන්නේ ආතරයිටිස් වර්ග 166ක් තියෙනවා. මේකෙන් පළවෙනිම එක තමයි රුමටොයිඩ් ආතරයිටිස් කියන්නේ. මේක ඉතාමත්ම භයානකයි. මේක හැදුනහම එකපාරට හොයාගන්න බෑ. ශරීරයේ නිතරම පැය 24ෙම උණක් තියෙනවා. හන්දි ඇද වෙනවා. හන්දි නවන්න දිගාරන්න බැරුව යනවා. රෝගියා දරුණුම මට්ටමටපත් වුනහම ඇවිදින්න පවා අපහසු වෙලා කොර වෙච්ච රෝගීන් පවා අපිට හමු වෙලා තියෙනවා. ඒක නිසා වහාම මේවැනි රෝගී තත්ත්වයක් පහළ වෙනකොටම හැකියකින්ම ප්‍රතිකාර නොකළොත් රෝගියාට ගොඩාක් දුක් විඳින්න සිද්ධ වෙනවා. දැන් මේ කාරණාවත් එක්ක තවත් එකතු කරන්න ඕනේ රෝගී තත්ත්වයක් තමයි මේ හොඳ නාරටිය ඇදවීම. සමහරක් වෙලාවට ඔබ හිතනවා ඇති මෙවැනි තත්ත්වයන් ඇති වුණාම මේ සුව කරගන්නට පුළුවන්ද කියලා. හැබැයි අපි අහලා තියෙනවා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළින් මේ සුව කරන්නට හැකියාව තියෙනවා කියලා. වෛද්‍යතුමනි අපි මේ ගැන පොඩ්ඩක් කතා කරමුකෝ. ඔව් ඇත්තටම මේ කොඳු නාරටිය ඇදවෙච්ච රෝගීන් මංගාවට දවසකට 25ක් 30කට වැඩි ප්‍රමාණයක් එනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට Taman දන්නේ නැහැ තමන්ගේ කොන්ද ඇද වෙලා කියලා. සමහර අයගේ කොන්ද ඇද වුණාම එක කකුලක් අද්දෝ තමයි යන්නේ. කකුල දික් වෙනවා ඒක දැනෙන්නේ නැහැ Tamanට. ඉතින් විශාල ප්‍රමාණයක් මේ රෝගීන් දුක් විඳිනවා. ඒ කියන්නේ කොන්දේ ආබාධ කියලා සමහර අය කොන්දට එක එක ප්‍රතිකාර කරලා තියෙනවා. සමහර වෙලාවට බටහිර වෛද්‍ය විද්‍යාව අනුව ඔපරේෂන් කරලා තියෙනවා. ශල්‍ය කර්ම කිරීමෙන් කොඳු ඇටවල ඩිස් වල කාට්ලේජ් ගිහිල්ලා කියලා ඒ වගේ ඒවා කරලා තියෙනවා. මේ මොනම දෙයක් කළත් හරියන්නේ නැහැ කොන්ද කෙලින් කරන්නේ නැතුව. ඒක නිසා ඒ කොන්දේ ඇදේ බලලා හරියට ඒක නිසි ආකාරව කෙලින් කරලා ඒකට අවශ්‍ය විදිය ප්‍රතිකාරයක් කළොත් විතරයි සුව කරගන්න පුළුවන්. එහෙම නැති වුණොත් සදාකාලිකම කොන්දේ අමාරුවෙන් දුක් විඳින්න සිද්ධ වෙනවා. ඔව් වෛද්‍යතුමනි දැන් අපි කෙනෙක් දැක්ලා තියෙනවා දැන් අපි දකින්න තත්ත්වයක් තමයි ඇස් කහ පාට වෙනවා, සම කසනවා. මේ සමහරක් වෙලාවට ආසාදිත තත්ත්වයක්ද කියලා කෙනෙක්ට කියන්නටත් පුළුවන්. ඇත්තද මොකද්ද මේ රෝගී තත්ත්වය ගැන අපි පැහැදිලි කරමු. ඔව් ඇත්තටම මේ ඇස් කහ පාට වෙනවා, ඇඟ කසනවා කියන එක මේක ආදි කාලේ ඉඳන් අපේ ශරීරයේ ඇති වෙන රෝගයක්. ඒ කාලේ නම් මේ රෝගයට කිව්වේ සෙංගමාලය කියලා. ඒ වුණත් දැන් අද කාලේ නම් ඒකට සෙංගමාලය කියන්නේ සිරෝසිස් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ අක්මාවේ තමයි මේ රෝගේ හටගන්නේ. අක්මාව රෝගී වුණාම තමයි ඇස් කහ වෙන්නේ. දිව කහ වෙනවා, නියපොතු කහ වෙනවා, ඇඟ කසන්න පටන් ගන්නවා. මෙවැනි දරුණුම මට්ටමටපත් වුණාම රෝගියාව සුව කරන්න අපහසුතාවයටපත් වෙන්න පුළුවනි. හොඳයි. ඉතින් නැවතත් මා ඔබට වෛද්‍යතුමියගේ දුරකථන අංකයන් සඳහන් කරන්නම්. අපිට පුළුවන් ඔබේ රෝගී තත්ත්වයන් ගැන වෛද්‍යතුමිය මුණ ගැහිලා කතා බහ කරන්නට 071 34 64 276 071 34 64 276 ඒ වගේම 075 90 61 771 දැන් තිරේත් මේ දුරකථන අංකයන් දිස්සනවා. මම ලිපිනය සඳහන් කරන්නම්. සිද්ධාදී වෙදමැදුර නම්බර 345 නගර සීමා මාවත අතුරුගිරිය පාර හෝමාගම. වෛද්‍යතුමිනි දැන් අපි ඊළඟ කතාවට ගියොත් එහෙම වෛද්‍යතුමිනි දැන් මේ අක්මාව ආශ්‍රිත රෝග ගැන බහුලව අපි කතා කරනවා. ඇත්තට මොනවද මේ රෝගී තත්ත්වයන්, කොයි විදිහටද මේ රෝගී තත්ත්වයන් දරුණු වෙන්නේ, මේ කාරණාව අපි පැහැදිලි කරමුකෝ. ඔව් ඇත්තටම අක්මාවේ ගොඩාක්ම තෙල් බැඳෙනවා. ඒ කියන්නේ මේකට පැටි ලිවර් කියලා තමයි කියන්නේ. මේ අක්මාවේ මේ දේ තැම්පත් වුනහම ඒක මේ ග්‍රේඩ් 1, ග්‍රේඩ් 2, ග්‍රේඩ් 3 කියලා මේක
තට්ටු බැඳෙනවා. මේ අක්මාවේ තෙල් ගොඩාක් බැඳුනහම තමයි මේ පැටිලිව grade 1 grade 2 grade 3 කියන්නේ. ඉතින් මේවා දරුණු මට්ටමට ගියාම තමයි රෝගියා දන්නේම නැහැ රෝගියා සිරෝසිස් රෝගියෙක් බවට පත් වෙනවා. මේ අක්මාවේ තෙල් බැඳීම භයානක වුණත් ඒක සුව කරගන්න පුළුවනි. නමුත් මේ අක්මාවේ තෙල් තියෙන කෙනෙකුට දියවැඩියාව, කොලෙස්ටරෝල්, එතකොට ප්‍රෙෂර් එක වගේ රෝග තියෙනවා නම් ඒ රෝගවලට ගොඩාක් බෙහෙත් වර්ග පාවිච්චි කරනකොට අක්මාවට තමයි මේක බලපෑම් වැඩි කරන්නේ. එතකොට මේ අක්මාවේ තෙල් තැම්පෙත්තලා ඉන්න රෝගියෙක් දියවැඩියා රෝගියෙක් නම් දියවැඩියාවට බොන බෙහෙත් වර්ග නිසා අක්මාව තවත් හානියටපත් වෙනවා. එතකොට මේ අක්මාව දරුණු තත්ත්වයටපත් වෙලා අක්මාව ඉදිමිලා රෝගියා ඊටමත් භයංකාර මට්ටමටපත් වෙලා සිරෝසිස් රෝගියෙක් බවට පත් වෙනවා. ඒක නිසා ගොඩාක් අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ වගේම මත්පැන් පානය කිරීම, දුම් පානය කිරීම මේවත් අක්මාවට තදින් බලපානවා. ඉතින් ඒක නිසා තමන් හරියටම තමන්ට හැදුණු රෝගය හොයාගෙන නිසි ප්‍රතිකාරයක් කරගත්තොත් ඉක්මනින්ම සුව කරගන්න පුළුවන්. දැන් ඇත්තටම වෛද්‍යතුමියනේ දැන් මේ අක්මාවේ ඇතිවන රෝගී තත්ත්වයන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව අනුව කොයි විදිහටද සුවපත් කරන්න, කොයි විදිහටද දැන් දීර්ඝ කාලීනව මේ සුවපත් කරන්නට ප්‍රතිකාර ලබා ගන්නට උදොන්ද ඒ ගැන පොඩ්ඩක් අපි පැහැදිලි කිරීමක් කරමු. ඇත්තටම අක්මාවේ පැටිලිව වගේ ඒවා නම් grade 1 grade 2 කියන්නේ කෙටි කාලයකින් සුව කරගන්න පුළුවනි. ඊට එහා දරුණු මට්ටමට කියලා සිරෝසිස් මට්ටමටපත් වුණොත් රෝගියෙක් සුව කිරීමට බොහෝ කාලයක් යනවා. ඒක ඉතාමත්ම දරුණුයි. ඒක නිසා තමන්ට සුළුවෙන් තියෙනකොට ඉක්මන් ප්‍රතිකාරයකට ගිහිල්ලා දරුණු මට්ටමට පත් කරගන්න හොඳ නෑ. ඒ මොකද දරුණු මට්ටමට පත් වෙනවා කියන්නේ තමන්ට දුක් විඳින්න වෙනවා. ඒ කියන්නේ සිරෝසිස් හැදෙනවා කියන්නේ පුල් බ්ලඩ් කවුන්ට් එකේ ප්ලේට්ලට් එක අඩු වෙනවා, ඒක සුදු රුධිරාණු වැඩි වෙනවා, නැත්නම් සුදු රුධිරාණු අඩු වෙනවා. එතකොට මේ වගේ තත්ත්වයටපත් වුනහම රෝගියාගේ ගොඩාක් දරුණු මට්ටමටපත් වුනහම බඩ ඉදිනවා. පුංචි බාධා කිරීමක් ඔබතුමියට කරනවා. නැවතත් අපිට අවස්ථාව තියෙන අපි අක්මාවේ මේ දේ තැන්පත් වීම හා සම්බන්ධව කතා කරමින් හිටියේ. මෙයා නිට්ටාවට පසුව කරගන්නට හැකියාව තියනවාද? නැවතත් අපි කන්න ආහාර ව්‍යායාම නොමැතිකම නිසා ඇත්තටම අක්මාවේ මේ දේ තැන්පත් වීම නම් සුව කරගන්න පුළුවනි. එතකොට සිරෝසිස් වගේ රෝගයක් හැදුනාම දීර්ඝ කාලීනව ප්‍රතිකාර කරන්න ඕන. ඒ කියන්නේ සමහර අයගේ අක්මාව ඇතුලේ ගෙඩි හැදෙනවා. දැන් මං ගාවට පහුගිය කාලේ ආවා සෙන්ටිමීටර් 14ක් ලොකු ගෙඩියක් අක්මාව ඇතුලේ තියෙනවා. නමුත් මං ඒ ගෙඩිය ක්‍රමයෙන් ප්‍රතිකාර කරලා 8 මාසයක් වගේ කාලයකදී ගෙඩිය සම්පූර්ණයෙන්ම දිය කරලා ඇරලා එයාව දැන් ඔක්කොම පරීක්ෂණ කරලා කිසිම රෝගයක් නැහැ කියලා ඒ රෝගියාව සුව වෙලා වෛද්‍ය වාර්තා තියෙනවා පෙන්වන්න. ඉතින් ඒ වගේ තත්ත්වකුත් තියෙනවා. ඉතින් සමහර වෙලාවට මේක දරුණුම වුණාම සිරෝසිස් වලින් එහාට ගියාම liver cancer වගේ හැදුනාම බඩේ වතුර හැදෙනවා. සමහර අය එනවා බඩේ වතුරත් අයින් කරපු අය අපිට හමු වෙනවා. ඉතින් මෙවැනි රෝගීන් සුව කිරීමට ඉතාමත් අපහසුයි. ප්‍රතිකාර කරලා ඉතින් දීර්ඝ කාලයක් ජීවත් වීමේ මාර්ගය සකසා දෙන්න පුළුවනි. නමුත් ඒක ස්ථිරවම සුව කරන්න අපහසුයි. ඒ මොකද එවැනි තත්ත්වයකටපත් වෙන්න එපා කියන එක තමයි කියන්නේ. රෝගයක් දැනුණු වහාම ප්‍රතිකාර කරගත්තොත් අමාරුයි වැටෙන්නේ නැහැ. ඔව්. දැන් මේට හේතු සාධක සමාජයේ විසින් නොයෙකුත් විවිධ කතා බහට ලක් වෙනවා. මේ අපි කිව්වා වගේ සිරෝසිස් රෝගී තත්ත්වයට යොමු වෙන්නේ මේ මත්ද්‍රව්‍ය මත්පැන් පාවිච්චි කරන අය කියලා. හැබැයි කාන්තාව කියනද මේ සමහර කාන්තාවන්ටත් මේ රෝගී තත්ත්වය තියෙන. ඉතින් අපි මත්පැන් බොනවාද මේ කාරණාව මත වෙනවා. ඇත්තටම ව්‍යායාම නොමැතිකමද නැත්නම් අපි ගන්නා වූ මේ ආහාර රටාවන්ද මේ අවිවේකී සමාජය තුළ අපි ජීවත් වෙන විදිහද මෙහි තියෙන වැරද්ද මේ විදිහට රෝගී බවට පත් වෙන්නේ? ඇත්තටම මේකට ගොඩක්ම හේතුව තමයි තමන්ගේ ශරීරය ගැන තමන් අවබෝධයක් නැතිකම පළවෙනි එක. ඒ වගේම තමයි අධික මේදේ සහිත ආහාර ගැනීම, කෘත්‍රිම ආහාර වර්ග ගැනීම, තෙල් සහිත ආහාර නිතර ගැනීම, ආහාරයට ගැනීම, එතකොට අධික ලෙස පොල් කිරි ගැනීම, බෙන්ඩර් කරලා පොල් මිරි කළ කෑම, මේ වගේ දේවල් වලින් සුළුවෙන් හටගන්න මේ රෝගය ලොකුවට හැදි වෙනවා. එතකොට මේකට තව ශරීරයේ වෙන රෝග තියෙනකොට ඒවට දාන බෙහෙත් වර්ගත් මේකට විස වෙලා මේ රෝගය සිරෝසිස් රෝගියෙක් බවට පත් වෙනවා. ඇත්තටම සිරෝසිස් වැඩියෙන් තියෙන්නේ නන් ඇල්කොහොල් සිරෝසිස් තමයි. බීපුවයට සිරෝසිස් හැදෙන්නේ කලාතුරකින්. ඒක බීලා හැදුණා කියලා ඒ මනුස්සයා හිත හරි හදා ගන්නවා. නමුත් නොබී හැදෙන අය ඉතාමත් පසුතැවිලි වෙනවා. බොන්නේ සමහර වෙලාවට බොන මනුස්සයා දන්නවනේ මට මේකෙන් කවදා හරි බීලා මැරෙනවා කියලා. මේ කිසිම දෙයක් නොබී හැදෙන රෝගීන් ඉතාමත්ම සානුකම්පිතයි. ඒ රෝගීන් ඇවිල්ලා අඬනවා. අනේ ජීවිතේට අරක්ක පොදක් කටේ ගහලා නැහැ බලන්න ડોක්ටර් මට සිරෝසිස් හැදිලානේ කියලා. එතකොට අපිටත් ඇත්තටම දුකයි. ඉතින් ඒ වගේ රෝගීන් එහෙම එවැනි තත්ත්වයකටපත් නොවි ඉන්න තමන් පුළුවන් තරම්ම බටහිර බෙහෙත් වර්ග සීමාවක් නැතුව පාවිච්චි කරන්න එපා. දියවැඩියාව හැදුනහම කෑමෙන් පරිස්සම් වෙන්න ඕන. මේ අපේ රටේ ගස් කොළන් වල කොළ මුල් පොතු කාලා ලෙඩ සනීප කරගන්න පුළුවන්. ඉතින් මේ සිංහලකම අතහැරියොත් තමයි අපිට දුක් විඳින්න වෙන්නේ. ගොඩාක් අයට දැන්
සිංහල අමතක වෙලානේ තියෙන්නේ. වෙනිමෙල්කට කොත්තමල්ලි පටන් ගත්තෙත් මේ කොරෝනා වෙන්නේ. නැත්තම් ඇත්තටම අපේ සිංහල වෙදකමෙන් ඕනම ලෙඩක් සුව කරන්න පුළුවන්. ඉතින් රජ කාලේ යුද්ධෙට ගියාම කඩු වලින් කැපුණාම මැහුම් දැම්මේ නෑනේ. ඒවට බෙහෙත් වර්ග තිබුණා. ඉතින් මේ සිංහල වෙදකම අතහැරියොත් අපිට වෙන්නේ ඉක්මනට මරණයටපත් වෙන්න තමයි. හොඳයි. ඇත්තටම ඉතින් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කියලා තියෙන්නේ ගසේ පොතු කොළ මුල් මේ සියල්ලක්ම අපිට ඖෂධයන් බවට පරිවර්තනය කරගන්නට හැකියාව තියෙනවා මේ අපේ වෙදකම ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළින්. හොඳයි. වෛද්‍යතුමනි දැන් මේ අපේ කතා කරමින් හිටිය අක්මාවේ තෙල් තත්ත්වය සම්බන්ධයෙන්. හැබැයි දැන් මේක හෘද රෝග දක්වා දිව යනවාද? හෘද රෝග හෘදයේ නාල හිරවීමක් બ્લોක් වීමක් සිද්ධ වෙනවාද? මේකටත් අක්මාවේ තෙල් මේ රෝගී තත්ත්වය බලපානවාද? ඇත්තටම අක්මාවේ තෙල් තැම්පත් වීම කියන්නේ වෙනම රෝගයක්. හදවතේ තෙල් තැම්පත් වීම කියන්නේ තවත් එකක්. ඉතින් සමහර වෙලාවට මේ දෙකම තියෙන රෝගීනුත් හම්බ වෙනවා. එතකොට ඊටාත්ම අමාරුයි සුව කරන්න දෙකටම එක සැරේ ප්‍රතිකාර කරලා වුණ සුව කරන්න. හදවතේ තෙල් බැඳීම මේ අක්මාවේ තෙල් බැඳීම වගේ නෙමෙයි. හදවතේ තෙල් බැඳීම නම් බයිපාස් එකකින් හරි සුව කරගන්න පුළුවනි. නමුත් අක්මාවේ තෙල් බැඳුනහම අක්මාව බරපතලම මට්ටමටපත් වුණොත් ඇත්තටම අක්මාවක් බද්ධ කිරීම හෝ ජීවිතෙන් සමු ගැනීම විතරමයි කරන්න වෙන්නේ. හදවතේ තෙල් බැඳුනහම නම් ඒකට බොහෝ ප්‍රතිකාර තියෙනවා. ඇත්තටම හදවතේ තෙල් බැඳීම එතකොට හાર્ට් එකේ වෑල් වල කැල්සියම් බැඳීම මේවට අපේ සිංහල බෙහෙත් වර්ග තියෙනවා. මේවෙන් තෙල් දිය කරලා යවන්න පුළුවන්. හાર્ට් එකේ වෑල් වල බ්ලොක් 10ක් තීච්ච රෝගීන් පවා මම සුව කරලා තියෙනවා මාස 6ක් වගේ කෙටි කාලයක් තුලදී මේ සිංහල බෙහෙත් වලින්. ඉතින් ඒවා කරන්න පුළුවනි. බෑ කියලා දෙයක් නැහැ. ඌමනාවක් තියෙන්න ඕන, හැකියාවක් තියෙන්න ඕන. ওই දෙක එකට එකතු වුණොත් රෝගියාගේ උනන්දුවත් කැපවීමත් මේකට එකතු වෙන්න ඕන. නැතුව අපි කොච්චර දක්ෂය වුණත් වැඩක් නැහැ රෝගියා බෙහෙත් ටික ගිහිල්ලා නිසි විදියට පාවිච්චි කරන්නේ නැත්තම්. ඉතින් මේ දෙක එකට එකතු වුණොත් ඇත්තටම ඕනම රෝගයක් සුව කරන්න පුළුවන්. හොඳයි. වෛද්‍යතුමීනේ දැන් මේ හෘද රෝග ගැන කතා කරනකොට අපි දන්නවා දැන් තාරුණ්‍යයේ පස් වෙන අයටත් මේ හෘද රෝගය ඇති වෙනවා. අවුරුදු 40 45 වෙනකොට මේ රෝග තත්ත්වය නිසා රෝගීන් බවට පත් වෙනවා. දැන් ඔබතුමීගෙන් නැවතත් මම අර කාරණාව විමසනවා. දැන් මේ වැනි තත්ත්වයන් වලට ඇතිවෙන්නට හේතු කාරණාවන්නේ මිනිසුන් තුල තියෙනා වූ මේ අවතුම් පැවතුම්ද හරි ආහාර රටාවක් නොගැනීම, එහෙමත් නැත්නම් ශනික ආහාර වලට පුරුදු වීම, ව්‍යායාම නොමැතිකම. මේ හෘද රෝග ගැන කතා කරනකොට අපි දකිනවා පිරිමි පාර්ශවයේ උදේට බහුල වශයෙන් මේ රෝගී තත්ත්වය ඇති වෙනවා. දැන් කාතාවන්ටත් ඒ විදිහටම සිද්ධ වෙමින් පවතිනවා. ඔව් ඇත්තටම කියන්නත් කනගාටුයි. මේ ඊයේ මගෙන් බෙහෙත් ගන්න එක දරුවෙක් ආවා. එයා කියනවා එයාගේ වයස අවුරුදු 30යිලු. එයාගේ මහත්තයා නැති වෙලා දැන් අවුරුදු 2යිලු. ඒ කියන්නේ විවාහ වෙලා පළවෙනි එකම දරුවා ඉන්නේ. දරුවා ලැබිලා මාස 3න් එයාගේ මහත්තයා ජීවිතේ නැති වුණාලු. රෑ කෑම කාලා හොඳට කතා කරලා නිදිය ගත්තේ මිනිස්සයා රෑ 2ට විතර එකපාරටම හයියෙන් සෙම හිර වෙනවා වගේ දැනුණාලු. එයා ඉක්මනින්ම නැගිටලා රෝහලට ගෙනිච්චාලු. ගෙනියනකොටත් heart attack එකක් හැදිලා මැරිලාලු. ඉතින් බලන්න මේ අඩු වයසෙන්නේ. ඒකට හේතුව තමන්ගේ ශරීරය ගැන නිසි අවබෝධයක් නැතිකම. පුළුවන් තරම් තෙල් කෑම කාලා මේ නාලවල තෙල් බැඳුනත් එයාට දැනිලා නැහනේ. නැත්තම් heart attack එකක් එහෙම ලේසියෙන් හැදෙන්නේ නැහැ හදවතක. ඉතින් ඒ වගේම තමයි අධිරුධිර පීඩනය. මේවා ගැන ගොඩාක් අපි දැනුවත් වෙන්න ඕන. මේ තරුණ පරපුර තමයි වැඩිපුරම අපි ගාවට බෙහෙත් ගන්නේ. අවුරුදු 20ත් 40ත් අතර අය තමයි ලංකාවේ වැඩියෙන් දැන් රෝගීන් ඉන්නේ. වයසට ගිය ලෙඩ ඇත්තටම අවුරුදු 75 80 ගියේ කිසිම කෙනෙකුට දිය වැඩියාව නැහැ. ඇත්තටම මේ මොකද පරණ අය ගොඩාක් වැඩ කරනවා. ඒ වගේම ඔය සුපිරි කෑම කන්නේ නැහනේ. මං උනත් කන්නේ ඇත්තම කියනවනම්. ඔය ටිකක් සාමාන්‍ය ගමේ ගොඩේ කෑමක් කාලා අපිට ඒ ගමේ විදිහට ජීවත් වෙන නිසා අපිට ලෙඩ අඩුයි. ඉතින් දැන් ඉන්නේ අය එහෙම නෙමෙයි. සුපිරි හෝටල් වලට යනවා, පුළුවන් තරම් ෆ්‍රයිඩ් රයිස් කනවා. සෝසේජස් වගේ කෘතිම ආහාර වර්ග, කිරි වර්ග, කිරි පැකට් බොනවා. මේ වගේ දේවල් බීලා කාලා මේ රෝගයෙන් ඉක්මනින්ම අකාලේ මිය යනවා. මේ තරුණ පරපුර තමයි නිසි අවබෝධයක් ඇති කරගන්න ඕන. මොකද රටේ අපි නෙමෙයි දැන් අපේ කාලේ යන්න ඇවිල්ලා ඉදිරියට ජීවත් වෙන්න ඕන දරුවෝ ගොඩාක් අවබෝධයෙන් ජීවත් වෙනවා. මොකද ඒගොල්ලොත් දරුවෝ හදන්න ඕන. නැත්තම් පරපුරක් සිංහල ජාතියක් තව කාලෙකින් නැතුව යන්න මොකද පුළුවන්. මොකද දැන් ඉන්නට දරුවොත් හරි අඩුයි. ඒක නිසා පුළුවන් තරම් තෙල් කෑම කන්න නැතුව, කෘතිම ආහාර කන්න නැතුව, මස් වර්ග වලට ඇබ්බැහි වෙන්නේ නැතුව, ඉස්සෝ දැල්ලෝ කකුලුව කන්න නැතුව, අධික ලෙස කම්මැලිකමට පොල් ටිකක් මිරිකලා උයන්නේ නැතුව, බෙන්ඩර් කර පොල් මිරිකලා මේ වගේ දේවල් කරන්නේ නැති වුණොත් ඇත්තටම තරුණ පරපුරට තව බොහෝ කල් ජීවත් වෙන්න පුළුවන්. අවබෝධයයි
උත්සාහයයි වමනාවයි තුනම තියෙන්න ඕන මේ රෝගයෙන් ගැලවෙන්න නම්. හොඳයි මම හිතන්නේ බොහෝ වැදගත් කාරණා කීපයක්ම වෛද්‍යතුමිය කිව්වා ආදරණීය ඔබට විශේෂයෙන්ම අපේ ගෘහණියන් අපේ කාන්තාවන් මේ වෙලාවේ අපිත් එක්ක රැඳෙනවා අර මම නිරන්තරයෙන්ම කියන්නේ මුළුතැන් ගෙයින් තමයි නිවසේ ඉන්න සමාජිකයන්ගේ සෞඛ්‍ය රැකෙන්නේ. ඉතින් ඔව් ඇත්තටම දැන් මමත් පුද්ගලික වශයෙන් මේ පොල් බෙන්ඩ් කරලා තමයි ගන්නෙ. මොකද මේ ඉක්මනින් වැඩ කරගන්න ඕන නිසා. නෑ ඇත්තටම එය හොඳ නැහැ නේද? මොකද හොඳ නැහැ. කම්මැලිකම අතහරින්න ඕන. පැය භාගයක් කලින් හරි අවදි වෙලා දැන් මම මේ අද මේ ආවත් මං ගෙදර උයලා තියලා තමයි ආවේ. මොකද මටත් ඇවිල්ලා කොහෙන් හරි මගෙන් කාලය යන්න පුළුවන්. නමුත් මගේ ගෙදර ඉන්න අය බඩගින්නේනේ. අපි ඒක නිසා හැම වෙලේම අපේ කාලය පැය භාගයක් කලින් ඇහැරුණාම ওই වැඩ ඔක්කොම කරගන්න පුළුවන්. ඒක නිසා උදෙන් අවදි වෙන්න ඕන. බ්‍රහ්ම මුහුර්තයෙන් උදේ නැගිටින්න පුරුදු වෙන්න ඕන. අඩුම ගානේ පාන්දර 4ට අවදි වෙනවා නම් කිසිම ගෙදරක කිසිම ප්‍රශ්නයක අවුලක් වෙන්නේ නැහැ. සියලුම දේ කරලා තමන්ගේ රාජකාරිය නිසියාකාරව කරන්න පුළුවන්. ඔව් ඉතින් අපේ ආදරණීය කාන්තාවන්ට ඔබේ නිවසේ ඉන්න සියලු සමාජිකයන් ඔබේ ස්වාමිපුරුෂය ඇතුළු ඔබේ දුව දරුවන් ඔබේ අම්මා තාත්තා බොහොම නිරෝගීව තියාගන්නට අපිට හැකියාව තියෙනවා. ඒත් එක්කම දැන් අර වෛද්‍යතුමිනේ දැන් අපේ කාන්තාවෝ පුරුදුලා ඉන්නවනේ ජිම් එකට යන්න. ජිම් ශරීර සුවතාව වෙනුවෙන් ජිම් එකකට යන්න. හැබැයි ඉස්සර නම් බොහෝ වෙලාවට කියන්නේ ගෙදර ජිම් එක තමයි නේද? වංගෙඩිය, මෝල් ගහ, මිරිස් ගාල මේ ගෙදර තියෙන වැඩ කටයුතු මේ සියලු දේ කරපුවාම නිකම්ම නේද? ව්‍යායාමයක් ලැබිලා මිනිස්සුන්ට. හැබැයි දැන් මේ අලුත් තාක්ෂණය අලුත් ක්‍රමවේදත් එක්ක තමයි අපි ලෙඩ බවට පරිවර්තනය වෙලා තියෙන්නේ කියලා හිතනවා. හොඳයි. ඉතින් අවසාන වශයෙන් කෙනෙක් බොහොම නිරෝගීව ජීවත් වන්නට කෙනෙක්ට තමන්ගේ පවුලේ සමාජිකයන් නිරෝගීව තියා ගන්නට මේ ගෙදර දොරේ දැන් අත්බෙහෙත් කියලා දේවල් තියෙනවානේ. දැන් කොලෙස්ටරෝල් වැඩි කෙනෙක් වැඩිපුර මේ මොනවාද අපි කියන්නේ කරපිංචා ගොරක අඹරලා සුදුලූණු කන්න පුරුදු වෙලා ඉන්නවා නේද? දියවැඩියා වැඩි කෙනෙක් නොයෙකුත් කැඳ වර්ග බොන්න පුරුදු වෙලා තියෙනවා. පොඩ්ඩක් වෛද්‍යතුමනි මේ කාරණා ගැනත් අපි පැහැදිලි කරමුකෝ. ඔව් ඇත්තටම මේ කොලෙස්ටරෝල් වලට හොඳම බේත තමයි උළුහාල් මිටයි, කුරුඳු පොතු මිටයි, කරපිංචා මිටයි, ලොකු සුදුලූණු ගෙඩි එකයි, ගොරක කෑලි 3යි. මේ ටික සමස අරගෙන ඉවර වෙලා ගොරක කෑලි 3යි උළුහාලුයි පැය භාගයකට කලින් පොඟන්න දාලා ඊට පස්සේ මේ ටික ඔක්කොම බ්ලෙන්ඩරේට හරි මිරිස් ගලක තියලා ඇඹරුවත් කමන්නේ දාලා වතුර චුට්ටක් දාලා බෙන්ඩර් කරුවාම තලපයක් වගේ වෙනවා. මේක හැමදාම උදේට හැන්දයි හවසට හැන්දයි කාලා නිවුණු උණු වතුර ටිකක් බිව්වහම ඇඟේ තියෙන මේ දේ සම්පූර්ණයෙන්ම දිය වෙලා යනවා. මේක ජීවිත කාලෙම කෑවත් වකුගඩුවක් මා නරක් වෙන්නෙත් නැහැ, කොලෙස්ටරෝල් හැදෙන්නෙත් නැහැ. මෙවැනි සුළු ප්‍රතිකාර වලින් සුව කරගත්තාම ඇත්තටම බෙහෙත් බොන්න ඕනේ නැහනේ. දැන් සමහර අය කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි නම් පෙත්තකට ඇබ්බැහි වෙනවා. ඒ තත්ත්වේ නැතුව මෙවැනි ක්‍රම හදාගෙන ඒ වගේ බෙහෙතක් හදාගෙන කාලා ගොඩක් පොල් කිරි කන්නේ නැතුව පොල් තෙල් දාලා ටෙම්පරාදු කරන්නේ නැතුව පොල් තෙල් වෙනුවට තල තෙල් පාවිච්චි කරලා මේ වගේ සුළු ක්‍රම වලින් පුළුවනි. ඇත්තටම එතකොට ඒක තමන්ගේ අතමිටටත් හොඳයි ශරීරයටත් හොඳයි. ඉතින් මේ වගේ සුළු ක්‍රම අපි අනුගමනය කරන්න පුරුදු වෙන්න ඕන. ඒ වගේම දැන් දියවැඩියාවෙන් පෙළෙන රෝගියෙක්ට නිවසේ සමාජිකයන් කොයි විදිහටද ප්‍රතිකාර ලබා දෙන්නට විශේෂයෙන්ම කැම බීම ගැන අපි කතා කරනවා. ඇත්තටම දියවැඩියා රෝගියෙකුට ගොඩක්ම හොඳයි මේ රණවරා ගහේ පස්පංගුව. රණවරා තරම් මේ මිහිපිට ගහක් නැහැ දියවැඩියා රෝගියෙකුට සුදුසු. රණවරා ගහේ පස්පංගුව බීලා දියවැඩියා සනීපෙච්ච රෝගීන් මේ රටේ අනන්ත අප්‍රමාණ ඉන්නවා මම කියලා. ඒක නිසා රණවරා ගහේ පස්පංගුව ග්‍රෑන්ඩ් 50 අරගෙන වතුර පතාට එකට හිඳලා හැමදාම උදේ හවස කෝප භාගේ බිව්වොත් දියවැඩියාව සුව කරගන්න පුළුවන්. ඉතින් මේක දරුණුම මට්ටමට පත් වෙච්ච රෝගීන්ට සුව කරන්න බෑ. මොකද අග්න්‍යාසය අප්‍රාණික වුණාම. ඉතින් අග්න්‍යාසය ප්‍රාණවත් වෙන්න ප්‍රතිකාර අපි ගාව තියෙනවා. ඉතින් එවැනි ප්‍රතිකාරයක් කිරීමට අපහසු බොහෝ අතමිට නැති සාමාන්‍ය දුප්පත් මිනිස්සු අපේ රටේ බොහෝ ඉන්නවා. ඒ අයට පුළුවනි මේක හොයාගෙන මේක තම්බල බීලා හරි තමන්ගේ ජීවිතේ වකුගඩුවක් නරක් නොවෙන්න ජීවත් වෙන්න. හොඳයි. ඉතින් අපි මේ සියල්ලම කතා කරේ ඔබගේ නිරෝගීකම වටින නිසා නිරෝගීකම තමයි වටිනාම සම්පත නිසාවෙන් වෛද්‍යතුමියගේ දුරකථන අංකයන් මා නැවතත් සඳහන් කරන්නම් 071 34 64 276 075 90 61 771 ලිපිනය සඳහන් කරන්න නම්බර 345 සිද්ධාදී වෙදමැදුර නගර සීමා මාවත අතුරුගිරිය පාර හෝමාගම. වෛද්‍යතුමියනේ දැන් ඉතින් අපිට සමුගෙන යන්නට සිද්ධ වෙනවා. කාල වේලාව ඉවරයි. උදේ 10 වෙනකොට උදේසර 10 වෙනකොට අපිට ඔබේ නිවසෙන් සමගන්නට සිද්ධ වෙනවා පීමිල වැඩසටහනෙන්. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමියට. බොහොමත්ම පිං හෝමාගම සිද්ධාදී වෙදමැදුරේ හිමිකාරණිය වෙන වෛද්‍යාචාර්ය චාන්දනී වික්‍රමාරච්චි වෛද්‍යතුමියනි ඔබට දීර්ඝායුෂ නිදුක් නිරෝගී සම්පන්න ජීවිතයක් අපි ප්‍රාර්ථනා කරනවා පීමිල වැඩසටහනේ. ඉතින් එහෙමනම්
අපි මෙතුමියට ආදරයෙන් සමුදෙන අතරම ඔබේ නිවසෙනුත් සමගෙන යන්නට කාල වේලාව ඇවිල්ලා තියෙන්නේ. සතියාන්තය උදා වෙන්නේ බොහොම නිදුක් නිරෝගීව ඉන්න අර COVID-19 ගෝලීය වසංගත තත්ත්වය හැමෝම නිවැරදි සෞඛ්‍ය තත්ත්වයන් නිවැරදි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරන්න. ඉතින් බොහොම සතුටින් ජීවිතේ බොහොම පරිස්සමෙන් ගත කරන්න. අපි සඳුදාත් පියුම්විල වැඩසටහනෙන් උදෑසන 8 වෙනකොට අපි ඔබව නැවතත් මුණ ගැහෙනවා. ඉතින් එහෙමනම් අපි ගිහිල්ලා එන්න සුබ සතියාන්තයක් වේවා. ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.